Right, good evening children. දැන් අද ඔයාලට අපි අලුත් grammar lesson එකක් පටන් ගන්නවා. ගිය සතිය මම පොඩ්ඩක් ඔයාලට කිව්වා ඒ ගැන. ඒක නිසා ටිකක් වැදගත්. හරිද? ටිකක් වැදගත් grammar lesson එකක්. ඒක නිසා උනන්දුවෙන් අහගන්න. මොකද හේතුව මේ ඉගෙන ගන්න grammar කොටස අපි ඉගෙන ගන්න යුනිට් එක ඔයාලට ඕන වෙනවා ඉස්සරහටත්. හරි. ඒක නිසා වරද්ද ගන්න එපා. මොකද ගොඩාක් ළමයි වරද්ද ගන්නවා මේ කොටස. ඒක නිසා උනන්දුවෙන් අහගන්න හොඳද? තේරෙන්නේ නැති මොන හරි කොටසක් තියෙනවා නම් මට ටෙක්ස්ට් කරන්න මැසේජ් කරන්න මෙන්න මේ කොටස මොන හරි ගැටලුවක් තියෙනවා නම් දැන්ට ඔයාලගේ මයික්ස් ඕෆ් කරලා තියෙන්නේ. මොන ප්‍රශ්නයක් තියෙනවා නම් මැසේජ් කරන්න හොඳද? අනිත් එක යාළුවන්ට ටෙක්ස්ට් යවන්න එපා. messages host only දාලා තියෙන. ඒක නිසා ඔයාලා යවන එක මට විතරයි එන්නේ. හරිද? ඒක නිසා දැන් කලින් පන්ති වලත් එහෙම වුණ නිසා කියන්නේ. right. හරි. හරිද? දැන් today we are going to learn about passive voice. passive voice මේකට අපි සිංහලෙන් කියනවා කර්මකාරක වාක්‍ය. හරිද? කර්මකාරක වාක්‍ය ගැන ඉගෙන ගන්නේ. කර්මකාරක වාක්‍ය කියන්නේ වාක්‍යයක් අපි කර්මකාරක වලට හරවනවා නම් ඒ කියන්නේ passive voice වාක්‍යයක් හදන්නේ අපි active voice වාක්‍යයකින්. ඒ කියන්නේ කර්තෘකාරක වාක්‍යයක් තමයි ඔයාලට කර්මකාරක කරලා හරවන්න දෙන්නේ. ඒක හොඳට මතක තියාගන්න. හරිද? කර්තෘකාරක වාක්‍යයක් කර්තෘකාරක කියන active voice වලට active voice කියලා කිව්වොත් ඒ කියන්නේ කර්තෘකාරක වාක්‍යයක්. මම පැහැදිලි කරන්නම් මේ දෙක මොකක්ද කියලා. ඔයාලට passive voice කර්මකාරක වලට වාක්‍යයක් හරවන්න කියලා දුන්නොත් ඒ ඔයාලට දෙන්නේ active voice වාක්‍යයක්. ඒ කියන්නේ කර්තෘකාරක වාක්‍යයක් දීලා තමයි කර්මකාරකයකට හරවන්න කියන්නේ. හරිද? ඒක නිසා ඉස්සෙල්ලා මේ දෙක අඳුන ගන්න ඕන. active voice කියන්නේ මොකක්ද? passive voice කියන්නේ මොකක්ද කියන එක. හරිද? කර්තෘකාරක වාක්‍යයක් කියන්නේ මොකක්ද? කර්මකාරක වාක්‍යයක් කියන්නේ මොකක්ද කියන එක ඉස්සෙල්ලා ඉගෙනගෙන ඉන්න ඕන. එහෙම නැත්නම් ඒ කියන්නේ අපිට passive voice වලට හරවන්න බෑ active voice එක දන්නේ නැතුව. හරි? කර්තෘකාරක දන්නේ නැත්නම් we can't make passive voice sentences. අපිට passive voice හදන්නම බෑ ඉතින්. active voice passive voice මොකක්ද කියලා අපි දන්නේ නැහනේ. right. ඉස්සෙල්ලා අපි ඉගෙන ගමු මොකද්ද මේ active voice passive voice කියලා කියන්නේ. හරිද? දැන් මම උදාහරණයක් ලියන්නම්. මේ විදිහට example එකක්. අපි ගන්න example sentence එක තමයි my mother sweeps the garden.
sweep කියන්නේ අතු ගන්නවා. එතකොට අම්මා අතු ගන්නවා මිදුල. mother sweeps the garden. right. දැන් මේ sentence එක ගත්තාම කල්පනාවෙන් අහන් ඉන්න හොඳද? sentence එක ගත්තාම අම්මා කරන ක්‍රියාව හරිද? අම්මා කරන action එක මොකක්ද? ක්‍රියාව අම්මා කරන ක්‍රියාව තමයි මෙන්න මේක. sweeps අතු ගානවා. මේකට අපි කියනවා action එක කියලා. action එක එහෙම නැත්නම් verb එක කියන්නේ ඒකම තමයි ක්‍රියාපදය. අම්මා කරන දේ. හරිද? අම්මා කරන දේ තමයි අතු ගානවා. අම්මා ඉන්නේ වාක්‍යයේ subject එකේ තමයි අම්මා ඉන්නේ. හරිද? වාක්‍යයක තියෙනවනේ subject එකක් තියෙනවා verb එකක් තියෙනවා object එකක් තියෙනවා. මේ විදිහට තමයි වාක්‍ය හදන්නේ subject verb object. එතකොට sweeps කියන්නේ අතු ගන්නවා ඒක තමයි ක්‍රියාව action එක. ඒ ක්‍රියාව කරන my mother එයා ඉන්නවා subject එකේ. හරිද? නැත්නම් වාක්‍ය මුල. ක්‍රියාව කරන එක්කෙනා ඉන්නවා වාක්‍ය මුල. එතන my mother sweeps the garden. එතන sweeps කියන ක්‍රියාව අතු ගන්නවා. ඒක කරන්නේ අම්මා. එයා ඉන්නවා subject එකේ. හරිද? එතකොට මේ ක්‍රියාව කරන my mother එයානේ ක්‍රියාව කරන්නේ අතු ගන්න වැඩේ කරන්නේ my mother. එයාට අපි කියනවා agent කියලා. හරිද? ක්‍රියාව කරන එක්කෙනාට කියනවා agent. කර්තෘ. හරි? එතකොට ක්‍රියාව කරන agent sweeps ක්‍රියාව ඒක කරනවා my mother. my mother තමයි agent. මොකද එයා තමයි ක්‍රියාව කරන්නේ. හරිද? එතකොට agent ඉන්නවා subject එකේ. ඒ කියන්නේ කර්තෘ ඉන්නවා නම් subject එකේ නැත්තම් ක්‍රියාව කරන එක්කෙනා ඉන්නවා නම් වාක්‍ය මුල ක්‍රියාව කරන කෙනා ඉන්නවා නම් වාක්‍ය මුල ඒකට අපි කියනවා active voice sentence එකක් කියලා. ඒ කියන්නේ කර්තෘකාරක වාක්‍යයක් කියලා කියනවා. හරිද? කර්තෘකාරක වාක්‍යයක් එතකොට ඔයාලා අඳුරගන්නේ කර්තෘ ඉන්න ඕනේ වාක්‍ය මුල. එතකොට ඒක කර්තෘකාරක. හරිද? agent ඉන්න ඕනේ වාක්‍ය මුල. එතකොට ඒක ඔව්. එතකොට ඒක කර්තෘකාරක වාක්‍යයක් කියලා අපි කියනවා. ක්‍රියාව කරන එක්කෙනා ඉන්න ඕනේ වාක්‍ය මුල. හොඳද? ඒ කියන්නේ agent ඉන්න ඕනේ වාක්‍ය මුල. දැන් මේ වගේ වාක්‍යයක් අපි passive voice කරනකොට කොහොමද අපි passive voice කරන්නේ? දැන් මේ දීලා තියෙන active voice වාක්‍යයක්. එතකොට ඔයාලා active voice වාක්‍යයක් අඳුනගන්නේ ක්‍රියාව කරන එක්කෙනා මුලින් එන්න ඕනේ. සාමාන්‍යයෙන් අපි ගොඩාක් ඔයාලා වාක්‍ය හැදුවත් අපි ගොඩක් වාක්‍ය හදනකොට active voice වලින් තමයි වාක්‍ය හදන්නේ. ඒ කියන්නේ ක්‍රියාව කරන එක්කෙනා මුලට ගෙනල්ලා තමයි අපි වාක්‍ය හදන්නේ. හරිද? ඔයාලා වුණත් එහෙමයි. නිතරම වාක්‍යයක් හැදුවොත් ඒ ක්‍රියාව කරන එක්කෙනා මුලට ගෙනල්ලා අපි හදනවා. ටිකක් passive voice වාක්‍ය හදන්න නම් අපි ටිකක් language එක අපි කියන fluent වෙන්න ඕනේ. භාෂාව භාවිතයේ වැඩි වෙනකොට තමයි passive voice sentences වලට යන්නේ. right. දැන් බලන්න
මේක පැසිව් වොයිස් කරනකොට කොහොමද ඇක්ටිව් වොයිස් ඕනම ඇක්ටිව් වොයිස් වාක්‍යයක් පැසිව් වොයිස් කරනකොට කියන්නේ ඕනම මේ වගේ කර්තෘකාරක වාක්‍යයක් කර්මකාරක එකක් විදියට හරවනකොට අපි කරන දෙයක් තියෙනවා ඒක තමයි මෙන්න මේ සබ්ජෙක්ට් එක ඒ කියන්නේ ඇක්ටිව් වොයිස් වාක්‍යයේ සබ්ජෙක්ට් එක අපි පැසිව් වොයිස් වාක්‍යයේ ඔබ්ජෙක්ට් එක බවට පත් කර ගන්න ඕන. අනිත් එක තමයි ඇක්ටිව් වොයිස් වාක්‍යයේ ඔබ්ජෙක්ට් එක පැසිව් වොයිස් වාක්‍යයේ සබ්ජෙක්ට් එක කරගන්න ඕන. හරිද? දෙපැත්ත මාරු වෙනවා. දෙපැත්ත මාරු වෙනවා. හරි? ඊළඟට අපි verb එක මැදට ඒ ටෙන්ස් එකට අදාළ වෙන විදිහට verb එක හදා ගන්න ඕන. හරිද? verb එක හදා ගන්න විදිහ අපි කියනවා. මේ ටෙන්ස් එකෙන් ටෙන්ස් එකට verb එක හදාගන්නේ කොහොමද කියලා අපි ඉගෙන ගන්නවා. දැන් ගේමු මෙයා මුලට the garden කියන එක ගේනවා අපි මුලට. දැන් පේනවනේ active voice වාක්‍යයේ object එක passive voice sentence එකේ subject එක වෙලා තියෙනවා. ඊළඟට active voice වාක්‍යයේ subject එක අපි passive voice වාක්‍යයේ object එක විදිහට අරන් යනවා. දැන් verb එක හරිද? ඊළඟට verb එක අපි හදා ගන්න ඕනේ. passive verb එක මං කිව්වා ඒක අපි ටෙන්ස් එකෙන් ටෙන්ස් එකට වෙනස් වෙනවා. දැන් ඒක මං ඊළඟට කියලා දෙන්නම් අපි කතා කරන අපි දැන් පාඩමට අදාළව එක ටෙන්ස් එකක් ගැන කතා කරන්නේ. හරිද? මේ ටෙන්ස් එක ගැන මම කියලා දෙන්නම් කොහොමද verb එක හදන්නේ කියලා. මම දැනට verb එක හදලා දාන්නම්. ඒක මම ඔයාලට පැහැදිලි කරන්නම් කොහොමද verb එක එන්නේ කියලා. හරි? දැන් මම මේ verb එක හදනවා. ඔන්න ඔය විදියට. the garden is swept කියලා. හරි? මේ verb එක හදාගත්තේ කොහොමද කියලා මම ඊළඟට පැහැදිලි කරන්නම්. දැන් verb එක හදලා ඉවරයි අපි. ඊළඟට අපි මේ subject එකේ ඉන්න agentව object එකට ගෙනල්ලා දාන්න හදන්නේ. මතක තියාගන්න අපි agentව තමයි ගේන්නේ. ක්‍රියාව කරන එක්කෙනා තමයි ගේන්න හදන්නේ මෙතෙන්ට. ඉතින් ඊට කලින් object එකටනේ අපි ආව ගේන්නේ. ඊට කලින් අපි preposition එකක් පාවිච්චි කරනවා by කියලා. ඒක අපි දාන්නේ agent ඉස්සරහින්. ඔන්න ඊට පස්සේ දැන් agentව ගේනවා object එකට my mother. my mother තමයි agent. ඒ කියන්නේ ක්‍රියාව කරන කෙනා. දැන් එතකොට මං ඔයාලගෙන් අහුවොත් කෝ ක්‍රියාව කරන කෙනා කියලා. දැන් ක්‍රියාව කරන කෙනා කොහෙද ඉන්නේ? දැන් ක්‍රියාව කරන එක්කෙනා සබ්ජෙක්ට් එකේ නෑ. පේනවනේ. ක්‍රියාව කරන්නේ my mother agent. එයා සබ්ජෙක්ට් එකේ නෑ දැන්. එයා ඉන්නේ ඔබ්ජෙක්ට් එකේ. එතකොට හොඳට මතක තියාගන්න ක්‍රියාව කරන කෙනා එහෙම නැත්නම් ඒජන්ට් සබ්ජෙක්ට් එකේ නැත්තම් ඒ කියන්නේ කර්තෘ වාක්‍ය මුල නැත්තම් ඒක පැසිව් වොයිස් සෙන්ටෙන්ස් එකක්. දැන් මේ ලියලා තියෙන එතකොට පැසිව් වොයිස් සෙන්ටෙන්ස් එකක්. පැසිව් වොයිස් සෙන්ටෙන්ස් එකක් අපි අඳුනගන්නේ හරිද? පැසිව් වොයිස් සෙන්ටෙන්ස් එක අපි අඳුනගන්නේ ක්‍රියාව කරන කෙනා
ඒ කියන්නේ මෙන්න මේ ඒජන්ට් ක්‍රියාව කරන එක්කෙනා වාක්‍ය ඔබ්ජෙක්ට් එකට යන්න ඕන. හරි. එහෙම නැත්තම් මෙහෙම ගන්න පුළුවන්. ඒතකොට ලේසිම ක්‍රමය තමයි ඔයාලට මේක අඳුන ගන්න. ක්‍රියාව කරන එක්කෙනා සබ්ජෙක්ට් එකේ නැත්තම් ඒක පැසිව් වොයිස් එකක්. ක්‍රියාව කරන එක්කෙනා සබ්ජෙක්ට් එකේ ඉන්නවා නම් ඒක ඇක්ටිව් වොයිස් එකක්. හරිද? ඒ කියන්නේ කතෘ සබ්ජෙක්ට් එකේ ඉන්නවා නම් ඇක්ටිව් වොයිස්. කතෘ සබ්ජෙක්ට් එකේ නැත්තම් ඒක පැසිව් වොයිස්. හරිද? ඕක තමයි ඇක්ටිව් වොයිස් පැසිව් වොයිස් වාක්‍ය අඳුනගන්න ලේසිම ක්‍රමේ. ඇක්ටිව් වොයිස් වාක්‍යයක් පැසිව් වොයිස් කරනකොට අඳුනගන්න ලේසිම ක්‍රමේ ඕක. ඉතින් මම අහුවොත් ඇයි අපි පැසිව් වොයිස් සෙන්ටෙන්සස් හදන්නේ? දැන් කෙනෙක් අහුවොත් ඇයි අපි මෙහෙම ඇක්ටිව් වොයිස් පැසිව් වොයිස් කියලා දෙකක් ලියන්නේ? විභාගෙට උත්තර ලියන්න විතරයිද අපි පැසිව් වොයිස් ඉගෙන ගන්නෙ? හරිද? පැසිව් වොයිස් සෙන්ටෙන්සස් මෙහෙම හදන එකෙන් තේරුම මොකද්ද? දැන් මේක බැලුවොත් ඔයාලට තේරෙන්න ඕන අපි ගනිමු ඇක්ටිව් වොයිස් වාක්‍ය. මුල පළවෙනි වාක්‍ය. කතෘකාරක වාක්‍ය ගත්තහම කතෘකාරක වාක්‍යයේ මෙන්න මේකේ අපි වාක්‍ය කියවනකොට මුලින්ම අපේ අවධානය එන්නේ ක්‍රියාව කරපු ඒජන්ට් කතෘව තමයි හයිලයිට් වෙන්නේ. ක්‍රියාව කරපු කෙනා තමයි අපිට වැඩිපුර අවධානයට එන්නේ එයා කරන ක්‍රියාවට වඩා. හරිද? පැසිව් වොයිස් එකේදී වෙන්නේ ක්‍රියාව කරපු කෙනා අපිට අවධානයට එන්නේ පස්සේ. එයා ඉන්නේ පිටිපස්සේ වාක්‍යයේ. පැසිව් වොයිස් එක අපිට මුලින්ම හයිලයිට් වෙන්නේ. මුලින්ම අවධානයට එන්නේ ක්‍රියාව කරපු කෙනා නෙමෙයි එයා විසින් කරපු දේ. කතෘ විසින් කරපු දේ තමයි හයිලයිට් වෙන්නේ. ඒතර garden is swept. මිදුල අතුගාලා තියනවා. ඒ වැඩේ කරේ කවුද කියලා අපිට අවධානයට එන්නේ පස්සේ. හරිද? ඒ කියන්නේ අපිට ක්‍රියාව කරපු කෙනා හයිලයිට් කරන්න ඕන වුණාම අපි ඇක්ටිව් වොයිස් වල ලියනවා. ක්‍රියාව කරපු කෙනාට වඩා එයා කරපු දේ අවධානය දෙන්න උනහම අපි පැසිව් වොයිස් වලින් ලියනවා. හරිද? ඇක්ටිව් වොයිස් එකයි පැසිව් වොයිස් එකයි අඳුන ගන්න විදිහ මතක තියාගන්න. ක්‍රියාව කරන ඒජන්ට් සබ්ජෙක්ට් එකේ ඉන්නවා නම් ඒක ඇක්ටිව් වොයිස් එකක්. ක්‍රියාව කරන ඒජන්ට් සබ්ජෙක්ට් එකේ නැත්තම් ඒක පැසිව් වොයිස් එකක්. ඒ කියන්නේ කර්මකාරක වාක්‍යයක්. හරිද? දැන් ඕක තමයි ඇක්ටිව් වොයිස් පැසිව් වොයිස් වාක්‍ය දෙකේ වෙනස. හරිද? එතකොට ඇක්ටිව් වොයිස් පැසිව් වොයිස් ඔය දෙක අපි වෙනස හඳුනගන්නේ ඔය විදිහට. දැන් ඊළඟට ඔය අපි ඇක්ටිව් වොයිස් වාක්‍යයි පැසිව් වොයිස් වාක්‍යයි අඳුනගත්තා. කොහොමද මේ දෙක කොහොමද මේ දෙක අඳුනගන්නේ කියලා. දැන් ඊළඟට අපේ පාඩමට අදාළව මම ඔයාලට පෙන්නන්නම් pupils book එකේ පාඩම තියෙන තැන මෙන්න මෙතන. හරිද? මේ තියෙන pupils book එකේ page number 68 පිටුව 68 68 වෙනි පිටුවේ පාඩම තියෙන්නේ. දැන් එතන ඔයාලට දැන් පැසිව් වොයිස් වාක්‍යයක් අඳුන ගන්න විදිහ මම කිව්වා. හරිද? පැසිව් වොයිස් වාක්‍යයක් කොහොමද අඳුනගන්නේ කියලා. ඇක්ටිව් වොයිස් වාක්‍යයි පැසිව් වොයිස් වාක්‍යයි මේ දෙකේ වෙනස. දැන් ඔයාලට තියෙන්නේ ටෙන්ස් එකක් අපි ඉගෙන ගන්නවා. ඒ ටෙන්ස් එකට අදාළව කොහොමද ඇක්ටිව් වොයිස් පැසිව් වොයිස් සෙන්ටෙන්සස් හදන්නේ කියලා. හරිද? රයිට් අපි බලමු. right
right. අපි දැන් passive voice කරන්න ඉගෙන ගන්නේ මතක තියාගන්න simple present tense වාක්‍යයක්. simple present tense වාක්‍යයක් දීලා ඒක කොහොමද passive voice කරන්න කියන එක තමයි ඉගෙන ගන්න. passive voice simple present tense වාක්‍යයක් passive voice කරන විදිය. හරි. simple present tense වාක්‍යයක් passive voice කරන විදිය. මේ අකුරු ටික පේන්නේ නැහැ මං හිතන්නේ. හොඳද? මම ඒක පොඩ්ඩක් පහලින් කියන්න. right. අපි දැන් passive voice කරන්න ඉගෙන ගන්නවා simple present tense වාක්‍යයක්. simple present tense වාක්‍යයක් දීලා කොහොමද ඒක passive voice කරන්නේ? දැන් අර අපි කලින් ඉගෙන ගත්ත active voice වාක්‍යයක් passive voice කරන විදිහ වෙනස් වෙන්නේ නැහැ. හොඳද? ඒකම තමයි මේ tense එකෙන් කිව්වහම අපි කරන්නේ verb එක හදන හැටි තමයි වෙනස් වෙන්නේ. tense එක කිව්වහම ඔයාලා බලන්න ඕන verb එක. හරිද? මතක තියාගන්න මම කලින් දවසකත් කිව්වා ඔයාලට මේ simple present tense මේ tense කියන්නේ කාලය. හරිද? කාලය පෙන්වන්නේ අපි verb එකෙන්. ක්‍රියාපදයෙන් තමයි verb එක පෙන්වන්නේ. හරි? verb එක පාවිච්චි කරලා තමයි අපි කාලය පෙන්වන්නේ. මම දැන් උදාහරණයක් ලියන්නම්. අපි sentence එකක් ලියනවා she sings a song. ඇය සින්දුවක් කියනවා. එතකොට sings කියන්නේ verb එක. she කියන්නේ subject එක. a song කියන්නේ object එක. right. දැන් මෙතන මම ඔයාලට කිව්වා අපි tense එක අපි බලාගන්නේ verb එකෙන්. මේ verb එකෙන් තමයි tense එක. tense එක කියන්නේ කාලය බලාගන්නේ. දැන් කොහොමද මේ verb එක හැදිලා තියෙන්නේ? හරිද? මම simple present tense මේ verb එක තියෙන simple present tense එකේ කොහොමද අපි ඒක අඳුනගන්නේ? මම කලින් දවසෙත් ඔයාලට කිව්වා verb එකක් ගත්තාම දැන් උදාහරණයට ගමු sing කියන verb එක. අපි අරගත් එක. ඒක
sing, sang, sung, singing, will sing කියලා වෙනස් වෙනවා. verb එකක් ඔය විදිහට වෙනස් වෙනවා. හරිද? තව ඕන තරම් ගන්න පුළුවන් මේ වගේ. write, wrote, written, writing, will write කියලා verb එකක් ඔය විදිහට වෙනස් වෙනවා. එතකොට verb එකක් ඇයි මෙහෙම වෙනස් වෙන්නේ කියලා ඇහුවොත් අපිට කියන්න තියෙන දේ තමයි කාලය වෙනස් වෙනකොට එහෙම නැත්නම් tense එක වෙනස් වෙනකොට verb එක වෙනස් වෙනවා. හරිද? අපි මෙන්න මේකට කියනවා මේක තමයි present tense එක. වර්තමාන කාලය. මේක past tense එක. මේකට අපි කියනවා past participle. ing form එක ඒකට අපි කියනවා present participle. අන්තිම එක future අනාගත කාලය. ඔය විදිහට ක්‍රියාපදයක් වෙනස් වෙනවා. කාලය වෙනස් වෙනකොට ක්‍රියාපදය වෙනස් වෙනවා. දැන් ඔයාලට තේරුම් ගන්න පුළුවන් වෙන්න ඕනේ මේ past tense එක, past participle එක, present participle එක, future. ඒ හතරම හැදෙන්නේ මේ present tense එක වෙනස් වෙලා. මේක තමයි මුල. මේකෙන් වෙනස් වෙලා තමයි past present tense එක. you can sing කියන ක්‍රියාපදේ past tense එක තමයි sang. sing වල past participle එක තමයි sung. sing වල ing form එක තමයි singing. sing වල future අනාගත කාලය තමයි will sing. ඒතර මෙයාගෙන් තමයි ඉතුරු හතර හැදෙන්නේ. ඒක නිසා අපි මෙයාට නමක් කියනවා root verb කියලා. නැත්නම් උකට verb root කියලාත් කියනවා. ක්‍රියා පදයේ මුල කියන එක තේරුම. ක්‍රියාපදයේ මුල root verb එක. හරිද? එතකොට මතක තියාගන්න මෙන්න මේ root verb එක. එහෙම නැත්නම් present tense verb එක. වර්තමාන කාල ක්‍රියාපදය වාක්‍යක verb එක විදිහට එනවා නම් ඒ tense එක simple present tense. හරිද? root verb එක වර්තමාන කාල ක්‍රියාපදය වාක්‍යක verb එක ක්‍රියාපදයේ විදිහට එනවා නම් ඒක simple present tense. එහෙමයි අපි tense එක අඳුනගන්නේ. දැන් මෙතන sing කියන root verb එක හැබැයි අපි verb එක විදිහට දාලා තින්නේ sing කියන එකකට s එකක් දාලා තියෙනවා. sings කියලා. හරිද? ඒකට හේතුව මම කියන්නම්. අපි මේ අගට s එකක් දැම්මේ මෙන්න මේ subject එක බලලා. subject එක බලලා තමයි මෙතන sings කියලා s එකක් ආවේ. හරිද? දැන් ඔයාලා මතක තියාගන්න ඕන මෙච්චරයි. simple present tense වාක්‍යක verb එක විදිහට එන්නේ root verb එක. මුල ක්‍රියාපදය. හරි? simple present tense වාක්‍යක verb එක විදිහට අපි ගන්නෙ root verb එක. මෙන්න මේ verb එක තමයි ගන්නෙ. හැබැයි සමහර වෙලාවට අපි root verb එක අගට s හරි es හරි එකතු කරනවා. හරි? සමහර වෙලාවට අපි s හරි es හරි එකතු කරනවා. හරිද? ඊළඟට
දැන් මොන වෙලාවටද මේ විදිහට root verb එක අගට s හරි es හරි එකතු කරන්නේ කියන එක වැදගත්. ඒක වෙන්නේ මෙන්න මෙහෙමයි. හරි. හොඳට මතක තියාගන්න මම මේ verbs ඇඳපු ටික පොඩ්ඩක් මකනවා. බලන්න මේ වගුව මතක තියාගන්න මේක ඔයාලට ගොඩාක් තැන්වලදී ඕන වෙන වගුවක්. හරිද? මේක කලින් කියලා දීලා ඇති. මට මතක තියාගන්න ආපහු. මෙතන first person කියන්නේ උත්තම පුරුෂ, second person කියන්නේ මධ්‍යම පුරුෂ, third person කියන්නේ ප්‍රථම පුරුෂ. හරි? උත්තම පුරුෂ, මධ්‍යම පුරුෂ, ප්‍රථම පුරුෂ. දැන් බලන්න මම මේ වගුව පුරවනවා. මෙතන තියෙන singular plural ඒක වචන බහු වචන. මම මේ වගුව පුරවන් යනවා. උත්තම පුරුෂ ඒක වචන I. ඒ කියන්නේ මම. උත්තම පුරුෂ බහු වචන we. ඒ කියන්නේ අපි. මධ්‍යම පුරුෂ ඒක වචන second person singular you. ඒකේ plural බහු වචන එකත් youමයි. ඊළඟට third person singular ඒ කියන්නේ ප්‍රථම පුරුෂ ඒක වචන. he she it කියන තුන. ඒකේ බහු වචන තමයි ඒ කියන්නේ ප්‍රථම පුරුෂ බහු වචන they. ඊට අමතරව මම මේ third person singular කියන කොටුවට දානවා තව දෙයක්. ඒ තමයි singular nouns ඒක වචන නාම පද. මෙහා පැත්තට දානවා plural nouns ඒ කියන්නේ බහු වචන නාම පද. දැන් ඔයාලා මතක තියාගන්න ඕන මෙන්න මේ අපි ඇඳපු කොටුවේ මෙන්න මේ කොටස මම එක වෙනම highlight වෙන්න අඳිනවා. ඔන්න ඔය කොටුව. ඒක තමයි third person singular කොටුව. third person singular. මොනවද third person singular කිව්වම අයිති වෙන්නේ? he she it. ඒ කියන්නේ ඔහු ඇය ඌ කියන තුන. ඒ එකක්. ඊළඟට singular nouns ඒ කියන්නේ ඒක වචන නාම පද. he hari she hari it ඔය තුනෙන් එකක්. ඊට අමතරව singular nouns ඒ කියන්නේ ඒක වචන නාම පද. ඒවට අපි කියනවා මොනවා කියලාද? third person singular. ඒ කියන්නේ ප්‍රථම පුරුෂ
ඒක වචන. මතක තියාගන්න වගුව හොඳද? ඔව්. එතකොට දැන් අපි කලින් කිව්වා simple present tense වාක්‍යක verb එක විදිහට අපි අර root verb එක ගන්නවා කියලා. මුල පදය ගන්නවා කියලා. හරිද? හැබැයි මතක තියාගන්න subject එකට ආවොත් මෙන්න මේ third person singular පදයක්. වෙනවනේ he හරි she හරි it එහෙම නැත්නම් ඒක වචන නාම පදයක්. දැන් මෙතන she ඇවිල්ලා තියෙනවා. ඒතර subject එක third person singular. අන්න ඒ වෙලාවට අපි අර root verb එක අගට s හරි es හරි පාවිච්චි කරනවා. ඒක තමයි rule එක. හරි? s හරි es හරි පාවිච්චි කරනවා. ඒක නිසා තමයි she sing a song කියලා කියන්නේ root verb එක විතරක් දාලා මෙයා third person singular නිසා she sings a song කියලා තමයි කියන්නේ. හරිද? ඉක්මනට ඔයාලගේ පොතේ grammar පොතේ මෙන්න මේ වගුව ඇඳ ගන්න. ඊට පස්සේ ඉතුරු ටික මම දෙන්නම් ලියන්න. මේකේ මාතෘකාව දාගන්න. grammatical persons කියලා දාලා ඔය වගුව ඇඳ ගන්නකො. වගුව ඇඳගෙන third person singular කොටුව highlight කරගන්න. ඔව් ලියාගෙන ඉවරද? පැහැදිලි නැති අය ඉන්නවනම් මම පොඩ්ඩක් පොඩි වගාවක් ඉක්මනට ඇඳ මෙන්න මේක ටග් ගාලා ලියා ගන්න. ඔය බෝඩ් එකේ තියෙන වගුවම තමයි. හොඳද? right හරිද? වගුව එනවද? third first person second person third person ඒ කියන්නේ උත්තම පුරුෂ මධ්‍යම පුරුෂ ප්‍රථම පුරුෂ singular plural singular පැත්තේ I first person singular first person plural we second person singular එක you second person plural එක we third person singular කියලා ගත්තාම he she it කියන තුනයි singular nouns ඒ කියන්නේ ඕනම ඒක වචන නාම පදයක් ගන්න පුළුවන් boy girl කමල් නිමල් ජගත් ඒවා ඊළඟට third person plural they කියන pronoun එකයි plural nouns බහුවචන නාම පද boys girls children අන්න ඒ වගේ students බහුවචන නාම පද දැන් ඒකේ මං කිව්වේ මෙන්න මේ වගුව third person singular කියන වගුව ඔයාලට ඔය කහ පාටින් පේන වගුව අන්නේ වගුව ඇතුලේ තියෙන ඒවා මොනවද he she it singular nouns ඒවට අපි කියනවා third person singular subjects අන්න ඒවා આવොත් වාක්‍යයක් මුලට ඔයාලා root verb එක දාලා අගට s එකක් එකතු කරන්න ඕන හරිද right right දැන් ලියාගෙන ඉවරයි අපි යමු ඊළඟ කොටසට
හරිද? ඊළඟට දැන් මේ වගුවේ අර third person singular කියන කොටුව මතක තියාගන්න ඕන. හොඳද? ඒක අපිට ඉස්සරහටත් ඕන වෙනවා. ඔයාලට විවිධ අපි ව්‍යාකරණ කොටස් කරනකොට ඔයාලට ඒ ටික ඕන වෙනවා. හරිද? ඒ නිසා මේ වගුව හොඳින් මතක තියාගන්න. right. දැන් කිව්වේ මෙන්න මෙහෙම එකක්. මම දැන් I ගන්නවා subject එකට. හොඳද? subject එකට I. ඔයාලගේ වගුවේ බලන්න I කියන්නේ first person singular subject එකක්. දැන් මම ලියනවා I read books. මම පොත් කියවනවා. එක subject එක, verb එක, object එක. read කියන්නේ root verb එකක්. කොහොමද අපි root verb එක හොයාගන්නේ? මම කලින් දවසකත් කිව්වා ing form එක ගන්න. ing form එක reading නේ. ing form එක අපි හදාගන්නේ root verb එකකට ing එකතු කරලා. මේ තියෙන එකතු කරපු ing. එතකොට අපහ root verb එක හොයාගන්නකොට මේ ing අයින් කරන්න. එතකොට root verb එක ඉතුරු වෙනවා. හරි? එතකොට I read books කියන්නේ මම පොත් කියවනවා. verb එක විදිහට ඇවිල්ලා තියෙන්නේ root verb එකක්. එතකොට tense එක simple present tense. හරි? simple present tense. simple present tense වාක්‍යයක්. එතකොට මේ වාක්‍යයේ තේරුම තමයි simple present tense වලින් අපි කියන්නේ පුරුදු. I read books කියන්නේ මම පුරුද්දක් විදිහට පොත් කියවනවා. එහෙම නැතුව දැන් මේ වෙලාවේ පොතක් කියවනවා නෙමෙයි. හොඳද? පුරුද්දක් විදිහට පොත් කියවනවා. දැන් මං I වෙනුවට subject එක වෙනස් කරලා මම මෙතෙන්ට දානවා he. දැන් subject එක he. verb එක අර verb එකම ගන්නවා. හැබැයි දැන් අපිට read කියලා කියන්න බෑ. මං කිව්වා ඔයාලට subject එක ඔන්න දැන් third person singular subject එකක්. he ඇවිල්ලා තියෙන. එතකොට read කියන එක අගට s දාන්න ඕන. he නම් reads books කියලා ඕන ලියන්න. තේරුණාද? I නම් read, he නම් reads. subject එක third person singular වුණොත් අපි root verb එක දාලා අගට s හරි es හරි එකතු කරන්න ඕනේ. දැන් මෙතන එකතු කරේ අපි s. දැන් ක්‍රියාපද ආවොත් මෙන්න මේ වගේ ඒවා. watch අගට ch ආවොත් එතකොට ඔයා එකතු කරන්න ඕනේ es watchers. wash අගට sh ආවොත් එතකොට එකතු කරන්නේ es washers. අගට x අකුරක් ආවොත් mix වගේ එතකොටත් mixers es. අන්න ඒ වගේ මතක තියාගන්න අගට ආවොත් මෙන්න මේ අකුරු ඒ කියන්නේ verb එකේ අගට මෙන්න මේ අගට එන අකුරු මෙන්න මේවා වුණොත් sh ch o x ss ඔන්න ඔය අකුරු වලින් ආවොත් අපි ඒ වෙලාවට s නෙමෙයි දාන්නේ එතකොට es දාන්න ඕන මේ දාලා තියෙන්නේ es දාලා ගන්න ඕන ඔය තමයි simple present tense ඔය විදිහට තමයි අපි simple present tense වාක්‍ය හදන්නේ හරිද පුරුදු දැන් යන් ආයිමත් passive voice sentences වලට දැන් අපි ලියනවා simple present tense වාක්‍යයක් ඒක active voice වාක්‍යයක් ලියන්නේ හරිද උදාහරණයක් විදියට මම ලියනවා මුලට නාම පදයක් ගමු the boy ඒක වචන නාම පදයක්නේ the boy subject එක ක්‍රියාපදය විදිහට එනවා verb එක විදිහට
root verb එක ගන්නවා play. boy කියන එක ඒක වචන නාම පදයක් හින්දා අගට s. the boy plays cricket. හරි. දැන් අපි දන්නවා verb එක බැලුවහම අපිට තේරෙනවා දැන් tense එක simple present tense. මොකද root verb එක ආවිල්ලා තියෙනවා subject එක singular noun එකක් හින්දා ඒක වචන නාම පදයක් හින්දා අගට s අකුරක් එකතු කරලා තියෙනවා. හරිද? simple present tense වාක්‍යයක්. මේක active voice ද passive voice ද? ඔව් මේ ලියලා තියෙන වාක්‍ය active voice වාක්‍යයක්. මොකද හේතුව play කියන ක්‍රියාව කරන්නේ boy. එතකොට යාට අපි කිව්වා agent කියලා. කතෘ. ඒ කතෘ ඉන්නේ subject එකේ. agent ඉන්නව නම් වාක්‍ය මුල. එතකොට අපි කිව්වා ඒවා active voice sentences කියලා. active voice sentence එක. මේක simple present tense active voice sentence එක. දැන් ඊළඟට අපි කරන්නේ මේ වාක්‍ය passive voice කරන එක. දැන් දන්නවා passive voice කරනකොට කොහොමද කරන්නේ කියලා. මෙයාව අරන් එනවා subject එක විදිහට. මෙයාව අරන් යනවා object එක විදිහට. දෙපැත්ත මාරු කරනවා. එහෙනම් ගේමු cricket කියන එක උඩට මුලට. ඔන්න cricket ගෙනාවා. එයා තමයි දැන් subject එක. cricket කියන එක අපි ගෙනාවා. එයා තමයි subject එක. මැදට අපි verb එකක් දාගන්න ඕන. හරිද? ඒ කියන්නේ passive voice verb එක හදාගන්න ඕන. මං ඔයාලට කිව්වා passive voice verb එකක් passive voice වාක්‍යයක verb එක හදන්නේ අපි tense එක බලලා. මේ උඩ වාක්‍යයේ verb එකේ tense එක බලලා මේකේ verb එක මේ verb එක තියෙන simple present tense. එහෙනම් ඒ විදිහට තමයි මේ verb එකත් හදන්න ඕන. හරිද? මම මේ verb එක හැදෙන විදිහ මෙතනින් ලියන්නම්. මෙන්න මේ කොටස හැදෙන විදිය. හරිද? මේ verb එක අපි හදන්නේ මෙන්න මේ උඩ verb එක දිහා බලලා. active voice වාක්‍යයේ verb එක දිහා බලලා තමයි passive voice verb එක හදන්න ඕන. එතකොට අපි බලමු active voice verb එක තියෙන්නේ වර්තමාන කාලේ present tense නේ. එහෙනම් අපි passive voice verb එකට දානවා be verbs. be verbs අරගන්නවා. be verbs කිව්වහම am is are was were කියලා තියෙනවා. be verbs am is are was were. මෙන්න මේ තුන වර්තමාන කාලේ. ඒ කියන්නේ am is are කියන තුන වර්තමාන කාලේ. was were කියන දෙක අතීත කාලේ. දැන් මේ ක්‍රියාපදය වර්තමාන කාලේ නිසා අපි be verbs ගන්නත් ඕන. be verb එකයි අපි ගන්නෙ. මේ තුනෙන් එකක්. එතකොට be verbs ගන්නත් ඕන වර්තමාන කාලේ ඒවා. ඒ කියන්නේ am is are කියන තුනෙන් එකක් ගන්න ඕන. ඒකට එකතු කරන්න ඕන මෙන්න මේ උඩ verb එකේ past participle එක. මම ඒක කියලා දෙන්නම්. past participle
of the verb. ඒ කියන්නේ මේ verb එකේ past participle එක. ඔන්න ඔය විදිහට තමයි verb එක හදන්නේ. මේ ලියලා තියෙන්නේ passive verb එක හදන විදිහ. passive voice verb එක හදන විදිය. හරිද? මෙන්න මේ කෑල්ල හදන විදිය. be verb එකක් ගන්න ඕන. ඒකට past participle එක එකතු කරන්න මෙන්න මේ උඩ verb එකේ. past participle කියලා කියන්නේ මම ඔයාලට අර ඉස්සෙල්ලා verb එක වෙනස් වෙන විදිය කිව්වනේ. ඒකේ මුලින්ම present tense එක ලිව්වා, past tense එක ලිව්වා, past participle එක කියන්නේ තුන්වෙනි පේලිය. මම ඊළඟට කියලා දෙන්න කොහොමද past participle එක හොයාගන්නේ කියලා. right. දැන් අපි verb එක හදලා ඉමු. දැන් am is are කියන be verbs වලින් මෙතනට ගැලපෙන්නේ කවුද? මෙන්න මේ subject එක බලලා ඕන ගන්න. cricket කියන එක ඒක වචනයි. එහෙනම් be verb එක ගන්න ඕනේ is. මොකද is කියන be verb එක ඒක වචනයි. are කියන be verb එක බහු වචනයි. am කියන be verb එක අපි ගන්නේ I කියන pronoun එකත් එක්ක විතරයි. මම කිව්වොත් විතරයි am එන්නේ. නැත්තම් am ගන්නෙ නෑ. හරි? එහෙනම් is play කියන verb එකේ past participle එක මතක තියාගන්න. play කියන ක්‍රියාපදේ අපි අතීත කාල කරන්නේ අගට ed දාලා. එතකොට අතීත කාල කරන්න අගට ed දානවා නම් නැත්නම් අතීත කාල ක්‍රියාපදේ අගට ed එනවා නම් past participle එකත් ඒකමයි. එහෙනම් played. cricket is played. ඔන්න දැන් අපි ක්‍රියාව කරපු කෙනා ඔබ්ජෙක්ට් එකට ගේන්න හදන්නේ. ඔබ්ජෙක්ට් එක ඊට කලින් මං කිව්වා ප්‍රිපොසිෂන් එකක් අපි පාවිච්චි කරනවා by. එහෙනම් the boy කියන එක යනවා ඔබ්ජෙක්ට් එකට. the boy තමයි agent. ක්‍රියාව කරන කෙනා. දැන් ක්‍රියාව කරන කෙනා ඉන්නේ සබ්ජෙක්ට් එකේ නෙමෙයි. එයා සබ්ජෙක්ට් එකේ නෙමෙයිනේ. එයා ඔබ්ජෙක්ට් එකේ ඉන්නේ. එහෙනම් ක්‍රියාව කරන ඒජන්ට් සබ්ජෙක්ට් එකේ නැත්තම් ඒක passive voice sentence එකක්. ඔන්න ඔය විදිහට වෙනස් වෙනවා. ක්‍රියාව කරන එක්කෙනා මුල ඉන්නවා නම් active voice, ක්‍රියාව කරන එක්කෙනා වාක්‍ය මුල නැත්තම් passive voice. හරිද? right. මේ past participle එක හදාගන්න හැටි මම කියන්නම් ඊළඟට. ඉස්සෙල්ලා ඔයාලා මේක ලියාගන්න passive voice කියලා මාතෘකාව දාලා simple present tense උදාහරණේ ලියාගන්න. හරි ලියාගෙන ඉවරයිනේ. දැන් ඊළඟට ඔයාලා මතක තියාගන්න ඕනේ මෙන්න මේ passive voice verb එක හැදෙන හැටි මතක තියාගන්න හොඳද? passive voice verb එක හැදෙන හැටි මතක තියාගන්න ඕනේ. be verb am is are තුනෙන් එකකට past participle එක ගන්න ඕන verb එකේ. හරි. එහෙමයි verb එක හදන්නේ. දැන් ඊළඟට මෙන්න මේ past participle එක කොහොමද හොයාගන්නේ?
දැන් අපි verb එකක් ගත්තොත් ඒකේ past participle එක කොහොමද හොයාගන්නේ? ඒක තමයි ඊළඟ ගැටලුව. හරි. verb එක හැදෙන හැටි මතක තියාගන්න හොඳ. am is are be verbs තුනෙන් එකකට past participle එක එකතු කරන්න ඕන. verb එක හැදෙන හැටි මතක නම් passive voice කරන්න හරි ලේසි. හරිද? right. දැන් බලමු past participle එක කොහොමද අපි හොයාගන්නේ කියලා. right. දැන් අපි ඉස්සෙල්ලා උදාහරණයක් ගත්තානේ sing කියන verb එක ඒක ගමු. sing අතීත කාලය sang sung singing ඊට පස්සේ will sing. අපි කිව්වා මේක present වර්තමාන කාලේ මේක past මේක අතීත කාලය මේකට අපි කිව්වා past participle verb එක මේක present participle මේ verb එක future අනාගත කාලය. දැන් ඕනම verb එකක් ওই විදිහට දාන්න පුළුවන්. ඔය කොටස් පහට වෙන් කරලා ලියන්න පුළුවන් ඒ verb එක වෙනස් වෙන විදිය අනුව. තව අපි එකක් ගමු. write past tense එක wrote past participle එක written ing form එක writing අනාගත කාලය will write. ඊළඟට ride past tense එක rode past participle එක ridden පදිනවා ing riding අනාගත කාලය will ride. දැන් ඔයාලට පේනවා මෙන්න මේ තුන්වෙනි තීරුව තමයි past participle එක. එතකොට ඔයාලට be verb එකත් එක්ක දාන්න ඕන මෙන්න මේ තුන්වෙනි පේලියේ එන verb එක. හරිද? am is are එක ඔයාලා හිතන් ඉන්න verb එක right නම් නැත්නම් අර උඩ දීලා තියෙන verb එක right නම් ඔයාලා ගන්න ඕන written. හරිද? තව විදිහක් එනවා දැන් අපි උදාහරණයක් ගමු play කියන verb එක. play කියන්නේ සෙල්ලම් කරනවා. ඒකේ අතීත කාලය හදන්නේ අපි ed දාලා අගට. ඒතර past participle එකත් played my ing form එක playing අනාගත කාලය will play. ඊළඟට තව උදාහරණ දෙකක් අරගෙන අපි මේක අවසන් කරමු. cry අඬනවා. ඒකේ අපි past tense එක හදන්නේ මේ අග තියෙන CRY වල y අකුර අයින් කරලා IED දාලා. cried. past participle එකත් cried. ing form එක crying
අනාගත කාලය will cry. ඊළඟට close වහනවා. ඒකේ අතීත කාලය closed. දැන් එතන අපි ed නෙමෙයි d අකුර විතරයි එකතු කරන්නේ. මොකද e අකුරක් තියෙනවා. ඒකට past participle එකත් closed. ing form එක closing අනාගත කාලය will close. හරිද? දැන් බලන්න මෙන්න මේ verbs තුන. play වල past tense එක හැදුවේ කොහොමද? ed දාලා. cry වල past tense එක හැදුවේ y අකුර අයින් කරලා ied දැම්මා. close වල අපි past tense එක හැදුවේ අගට d අකුරක් විතරක් දාලා. පේනවද මේ තුනේම? past tense එකත් played, past participle එකත් played. cried past tense එක, past participle එකත් cried. closed past participle එකත් closed. ඒ කියන්නේ අතීත කාලය හදන්න අපි වර්තමාන කාලය ක්‍රියාපද අගට ed හරි ied හරි d හරි දැම්මොත් past participle එකත් ඒකමයි. වෙනසක් නැහැ. ඒ වගේ verbs වලට අපි කියනවා, හොඳට මතක තියාගන්න, ඒවට කියනවා අපි regular verbs කියලා. regular verbs රටාවක් තියෙනවා. මොකද්ද? past tense එකම තමයි past participle එක. ඔයාලට මෙහෙම මතක තියාගත්තාම ලේසි. past tense එක අගට ed එනවා නම් past participle එකත් ඒකමයි. දැන් මෙන්න මේවයි ඊට වැඩිය වෙනස්නේ. අපි මේ උඩින් ලියපු තුන. ඒකේ past tense එක දැන් sing වල past tense එක sang, past participle එක sung. write වල past tense එක wrote, past participle එක written. ride වල past tense එක rode, past participle එක ridden. වෙනස් වෙලා අර කලින් වගේ රටාවක් නැහැ. past tense එක එකක්, past participle එක වෙනමම පදයක්. එතකොට ඒවට අපි කියනවා, හොඳට මතක තියාගන්න, ඒවට කියනවා අපි irregular verbs. අරවා regular, මේවා irregular verbs. irregular කියන්නේ රටාවක් නැති. හරිද? regular verbs කිව්වොත් රටාවක් තියෙනවා, irregular verbs කිව්වොත් රටාවක් නැහැ. දැන් ඔයාලට මේ past participle එක හොයාගන්න ඉස්සරහට දෙන ටියුට් එකේ මම, හරිද? මේ verb list එකක් දාලා තියෙන්නේ. හැබැයි ඒකේ තියෙන්නේ මෙන්න මේ irregular verbs list එකක් විතරයි. අපිට ඕනම grammar පොතක් ගත්තොත් මේ irregular verb list එක තියෙනවා. මොකද ඒකේ past tense එකයි past participle එකයි වෙනස් වෙනවා. regular verbs ඒ list එකේ නැහැ. regular verbs වල past tense එකයි past participle එකයි දෙකම එකයි. වෙනස් වෙන්නේ නැහැ. ඉතින් ඔයාලට තියෙන්නේ දැන් මතක තියාගන්න ඕන, අපිට passive voice වාක්‍යයක් හදනකොට, ඕනම passive voice වාක්‍යයක් හදනකොට මෙන්න මේ තුන්වෙනි පේලියේ verb එක තමයි ගන්න. ඒ කියන්නේ past participle එක තමයි ඕන වෙන්නේ. හරිද? ඔයාලත් අර am, is, are, be verbs තුනෙන් එකකට මෙන්න මේ past participle එක තමයි එකතු කරන්න ඕන. හරි? මේක හොඳට මතක තියාගන්න. past participle මතක තියාගන්න. එතකොට past participle එකේ ඔයාලා irregular verb එකක් නම් list එකෙන් බලලා දාන්න ඕන. regular verb එකක් නම් එහෙම බලන්න දෙයක් නැහැ. අතීත කාලේ හදන්න ed එකතු කරනවා නම් past participle එකත්
ඒකමයි වෙනසක් වෙන්නේ නැහැ. හරිද? දැන් මේක ලියා ගන්න ඕන නෑ ඔයාලට. මම chart එකක් දෙනවා ඒකේ. මතක තියාගන්න තුන්වෙනි පේලිය. හරිද? දෙන chart එකේ තුන්වෙනි පේලියෙන් බලලා තමයි ඔයාලගේ passive voice වාක්‍ය හදන්න ඕනේ. හරි. දැන් මම දෙනවා ගෙදරදී පොඩි වැඩක් කරන්න. මේක ඔයාලා පළවෙනි ප්‍රශ්නේ. පළවෙනි පිටුවේ තියෙන පළවෙනි ප්‍රශ්න 10ක්. ඒ ප්‍රශ්න 10ට උත්තර ලියන්න ඕනේ. ඒක ඔයාලට verb එක හදලා දාන්න තියෙනවා. හොඳ verb එක මම කිව්ව හදන විදිය be verb එකයි past participle එකයි අරගෙන හදන්න තියෙන්නේ. හරි. ඊළඟට දෙවෙනි එකේ තියෙන්නේ passive voice වලට හරවන්න. වාක්‍ය passive voice වලට හරවන්න තියෙන්නේ. තුන්වෙනි එකත් එහෙමයි. තුන්වෙනි එකෙත් ඔව් හරි. තුන්වෙනි එකේ තියෙන්නේ මෙහෙමයි. complete the sentences active or passive voice. ඒ කියන්නේ මෙහෙමයි. active voice ද passive voice ද කියලා ඔයාලා ඉස්සෙල්ලා බලන්න ඕන. active voice නම් active voice විදියට දාන්න ඕන. passive voice නම් passive voice විදියට බලලා දාන්න ඕන. ඒ කියන්නේ ක්‍රියාව කරන කෙනා මුල ඉන්නව නම් active voice නේ. එතකොට ඒ විදියට verb එක දාන්න ඕන. ක්‍රියාව කරන කෙනා මුල නැත්තම් ඒ කියන්නේ passive voice. එතකොට passive voice විදියට verb එක හදලා දාන්න ඕන. ඒකේ පුළුවන් ඒව කරන්න. හොඳ ඒක මම කියලා දෙන්නම් කොහොමද කරන්නේ කියලා. right. ඔය activities ටික කරන්න ඔයාලගේ ටියුට් එකේ මේ irregular verb list එකක් තියෙනවා. මේ තියෙන දීලා. මම කිව්වේ මේ තුන්වෙනි පේලිය කියලා. 1 2 3 මෙන්න මේ තුන්වෙනි පේලියෙන් බලන්න ඕන දාන්න. හරි. right. එහෙනම් ගෙදරදී එතකොට ওই වැඩ ටික කරන්න ඕන. හරිද? ගෙදරදී ওই වැඩ ටික කරන්න ඕන. ඊළඟ සතියේ අපි ඒකේ ආන්සර්ස් ටික කතා කරමු. හරිද? ටියුට් එක කාට හරි ලැබිච්ච නැති කෙනෙක් ඉන්නවා නම් මට කියන්න හොඳද? මට කියන්න. එතකොට මම එයාට ටියුට් එක සෙන්ඩ් කරන්න. හරි. PDF එක. බලලා ඔයාලට වැඩේ කරන්න පුළුවන්. හරි. එහෙනම් අදට අපි ක්ලාස් එක නවත්තනවා. හරිද? right. ලබන සතියේත් බ්‍රහස්පතින්දා මේ වෙලාවටම හම්බෙමු. right. good night children.